මන්දාකිනි ක්‍රියේෂන්ස් YouTube channel එක සමගයි ඔබ මේ එක්වී සිටින්නේ. ඔබ දන්නවා අපි පසුගිය කාලේ දේශපාලන ලෝකයේ දැවැන්ත චරිත ඔබ හමුවට ගෙන ආවා. ඔවුන්ගේ දේශපාලන පරිසරය ඔවුන් දේශපාලන වශයෙන් ගොඩනැගුණේ කොහොමද කියන එක අපි ඔබට විස්තරාත්මකව ඔබ වෙත ගෙන ආවා. අද අපි සුවිශේෂී චරිතයක් සමග සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අද අපි ඔබ හමුවට එන්නේ. ඔබ දන්නවා කැලණිය ප්‍රදේශයේ සියලු දෙනා දන්න විශේෂයෙන් කැලණියේ පාරම්පරික දේශපාලනය පිළිබඳ දැනීමක් ඇති හැමෝම අඳුරන චරිතයක් තමයි ඔහු. අපි හඳුනාගමු කවුද කියලා. ඔව් තිලක් වරාගොඩ. තිලක් වරාගොඩ කියන දේශපාලඥයා සමග තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අයෝවන් ඔබ දන්නවා කැලණිය ප්‍රදේශය කියන්නේ ලාංකීය දේශපාලනයට දැවැන්ත චරිත බිහි කරපු ප්‍රදේශය. අලුත් පරපුරට අපි හඳුන්වා දෙනවා නම් දැන් පැරණි මිනිස්සු දන්නවා, පරණ මිනිස්සු දන්නවා කැලණිය ප්‍රදේශයේ තිලක් වරාගොඩ කියන්නේ කවුද කියලා. නමුත් මේ අලුත් පරම්පරාවට දැනගන්නත් එක්ක අපි අහමු ඔහුගෙන් තිලක් වරාගොඩ කියන්නේ කවුද මන්ත්‍රීතුමා? මම මේ කැලණිය මැතිවරණ කොට්ටාශය තුල ඉපදිලා කැලණිය මැතිවරණ කොට්ටාශය තුල පාසල් අධ්‍යාපනය ලැබලා ඒ වගේම සෝභා සෞන්දර්යය විදලා ජීවිතයේ ගොඩනගාගත්ත කෙනෙක්. එතකොට මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයෙක්. කියන්නේ 1951 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරනකොට ඒ වෙලාවේ සමාජිකත්වය ගත්ත 12 වෙනි සමාජිකයා මගේ පියා. එතකොට මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඒ 56 මැතිවරණ සටන, ඒ වගේම 60 මාර්තු 60 ජූලි, ඒ වගේ සෑම මැතිවරණයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීවම සහයෝගය දුන්නා. එතකොට දේශපාලනය තුලින් ජීවත් වෙන්න, දේශපාලනයෙන් පරම්පරාව පෝෂණය කරන්න කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම අගමැතිවරයා බණ්ඩාරනායක අගමැතිතුමාගේ අභාවයෙන් පස්සේ සිරිමව බණ්ඩාරනායක මැතිණියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යන්න බොහෝම වෙහෙසමාංශලා කටයුතු කළා. ඉතින් අපිත් මටත් ලැබුණේ ඒ මගේ පියාගේ ආభాෂය. ඒවා තමයි අපි දැක්කේ. ඒ අය තමයි අපිට ආශ්‍රය කරන්න ලැබුණේ. එතකොට අපි බණ්ඩාරනායක පවුලේ උදවියත් එක්ක බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරා. ඉතින් ඒ දේශපාලන ගමන් මඟ තුල ඉදිරියට ගමන් කරා. ඉතින් ඒ වගේම තමයි මගේ පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සියල්ල ඉවර කරලා පියත් එක්ක මේ දේශපාලන වැඩ කටයුතු වලට මම සම්බන්ධ වුණා. ඒ සම්බන්ධයත් එක්ක තමයි මම ක්‍රියාකාරීවම දේශපාලන පිවිසි 1991 කැලණිය ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයෙක් විදිහට ඉතින් ඉඳලා මේ දේශපාලන කටයුතු ඉදිරියට අපි කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 91 කියලා උනිවර්දි කරනවා. 91 පළමු දේශපාලන ජයග්‍රහණය අරගෙන තමයි අද මේ ගමන මේ තාක් දුර ඇවිල්ලා ඉන්නේ. දැන් අපි අහලා තියෙන විදිහට මේ වරාගොඩ පවුල දේශපාලන පවුලක්. වරාගොඩ පවුල දේශපාලනයට සම්බන්ධකම මේ තියෙන කතාව. අපේ පවුල, මගේ පියාගේ පවුලේ පියාගේ සහෝදර සහෝදරියෝ තව කීප දෙනෙක් ඉන්නවා. නමුත් පියා තමයි මේ දේශපාලන කටයුතු වලට, සමාජීය කටයුතු වලට සම්බන්ධ වුණේ. ඒ නිසා ඒ පියාගේ අබෑවෙන් පියත් එක්ක ඒ තියෙන ආభాෂයෙන් තමයි මම දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණේ. දැන් මෙතුමා කියන්නේ දේශපාලන පවුල තමන්ගේ පියා තමයි ඒක පටන් ගත්තේ කියලා. පියාගේ අඩිපාර යමින් මුළු පවුලම අඩු වැඩි වශයෙන් දේශපාලනයේ නියැලෙන බව තමයි ඔහු අපිට කියන්නේ. දැන් ඔහු මේ වන විට දරණ තනතුර පිළිබඳ අපි කතා කළොත් ඔහු නව ලංකා නිදහස් පක්ෂේ මහලේකම්. දැන් ඔබ දන්නවද එහෙම පක්ෂයක් තියෙනවා කියලා? මම හිතන්නේ ඔබ වැඩිය දන්නේ නැහැ. නමුත් නව ලංකා නිදහස් පක්ෂය කියලා පක්ෂයක් රටේ තියෙනවා. අන්නේ පක්ෂයේ මහලේකම් තමයි ඔහු. අපි අහලා බලමු ඔහුගෙන් මේ නව ලංකා නිදහස් පක්ෂය කියන්නේ මොකද්ද මන්ත්‍රීතුමා? මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටෙව්වේ එදා බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටට කෙරෙන විනාශය වළක්වලා මේ රටේ වාමාංශික බලවේගයක් හැටියට මැද මාවතේ ගමන් කරන පක්ෂයක් හැටියට මේ රට ඉදිරියට ගෙනියන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දා බිහි කළේ.
ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමාගේ පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ඊළඟට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලවකවානුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති, ආරම්භක කටයුතු නිසි පරිදි මේ රටට ක්‍රියාත්මක වෙනවද කියන එක විශාල ගැටලුවක්. මේ රට තුළ ඒ මතය ජනතාව තුළ අද උද්ගත වෙමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිලිහිච්ච දේශපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න තමයි මූලික වශයෙන් මේ නව ලංකා නිදහස් පක්ෂය කියන එක අපි බිහි කළේ. නිදහස් පක්ෂය නිවැරදි කරගන්න ඒකේ වැරදි හදාගන්න නව ලංකා නිදහස් පක්ෂය බිහි කළා කියලා තමයි ඔහු කියන්නේ. දැන් අද වෙනකොට නෑ ඒක නව ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය බිහි කිරීමේ එක කාරණාවක් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාර්ගයට ගැනීම කියලා. ඊට වැඩි තවත් ගොඩක් කාරණා තියෙනවා. මම ඒකනේ කිව්වේ මේ රටේ මැදමාවතේ දේශපාලනය කරන දක්ෂිණාංශික නොවන අතිවාමාංශික නොවන විශාල පිරිසක් මේ රට තුල ඉන්නවා. ඒ අයට නායකත්වය දෙන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපොහසත් වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒක හේතුවක් නව ලංකා නිදහස් පක්ෂය මේ රට තුල බිහි වෙන්නේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතට ගන්නවා කියන එක බොහොම සුළු කාරණාවක්. ඒකත් එක හේතුවක්. නමුත් ඊට වැඩිය විශාල හේතු සංඛ්‍යාවක් මේ නව ලංකා නිදහස් පක්ෂය බිහිවීම තුළ තියෙනවා. නව ලංකා නිදහස් පක්ෂය බිහි කරලා අද වෙන විට සෑහෙන කාලයක් ගත වෙනවා. නමුත් මේම චෝදනාවක් තියෙනවා. ඔබ ඇවිල්ලා වාමාංශික දේශපාලනයෙන් අයන්න ආයන්න කියලා ඒ කඳවුරේ ඉඳලා දැන් අති දක්ෂිණාංශික පැත්තකට යොමු වෙමින් ඉන්නවා කියලා මම කිව්වොත්, එහෙම නැත්නම් මම මෙහෙම කිව්වොත්, ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ඉල්ලුවා කියලා මම කිව්වොත්, ඇයි ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ඉල්ලුවේ? නෑ, මම වාමාංශික දේශපාලනය තුළ හිටපු කෙනෙක් විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා දේශපාලන කටයුතු කරන්න තරම් මම දේශපාලන වංකලුත්භාවයටපත් වෙලා නැහැ. මම පැහැදිලිව කියන්න ඕනේ පහුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තා වූ තීන්දුවට අකමැති, ඒ තීන්දුවට විරුද්ධව යම් බලවේගයක් ගොඩනැගුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ගන්නා වූ තීරණවලට ඒ පක්ෂය තුළ බලවේගයක් ගොඩනැගුණා. ඒකට විරුද්ධව. එතකොට එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආපු පිරිසක් සමගි ජන බලවේගය කියලා පක්ෂය හදාගත්තා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා පොහොට්ටුවට සහයෝගය දෙනවා කියලා පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා තීන්දුවට ආපුවාම ඒ තීන්දුවට පක්ෂය තුළ යම් විශාල පිරිසක් විරුද්ධ වුණා. ඒතරේ ආන්ගේ විරුද්ධ වෙච්ච පිරිස අපි සමගි ජන බලවේගයත් එක්ක අපි සම්දානගත වුණා. ඒතර අපි ගියේ නව ලංකා නිදහස් පක්ෂයේ හැටියට තමයි සමගි ජන බලවේගයත් එක්ක සම්දානගත වුණේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා. එතකොට ඒ සමගි ජන බලවේගය තුල හිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බහැලා ආපු පිරිසක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහැලා ආපු පිරිසක්. ඉතින් ওই දෙක එකතු වෙලා අපි දුරකථනයෙන් නාම යෝජනාව බාර දෙනකොට එක්සත් ජාතික පක්ෂයෙන් අලියා ලකුණෙන් වෙනම නාම යෝජනා දුන්නා. ඉතින් එතකොට අපි එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා නෙවෙයි. මම හිටියේ නව ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැටියට සන්දානගත වුණා සමගි ජන බලවේගයත් එක්ක. ඒතර ඒගොල්ලොත් එක්ක සන්දානගත වෙලා අපි දුරකථනයෙන් නාම යෝජනා අරගෙන මේ මැතිවරණයට නාම යෝජනා බාර දීලා අපි තරඟ කරා. ඒක එක්සත් ජාතික පක්ෂයට ගියපු කතන්දරයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ කරා. අලිය ලකුණේ. මම ඒකට ගියේ නෑනේ. ඒ නිසා මේ විශාල වැරදි මතයක් මේ රට තුල ගොඩනගන්න හදනවා. මම එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලායි කියන්නේ. ඒ විශාල මඩ ප්‍රහාරය. ඔව් කියන්නේ තිලක් වරාගොඩ මන්ත්‍රීතුමා කියන්නේ වාමාංශික දේශපාලන කඳවුරේ ඉඳලා දක්ෂිණාංශික දේශපාලන කඳවුරට ඔහු තවුල්ලු වෙලා තියෙනවා යම් හේතු කාරණා උඩ. ඔබ හිතනවද ඒ ඔබත් එක්ක කැලණියේ
වාමාංශික ඡන්ද ටික ආවා කියලා ඔබ හිතනවද? ඔබ හිතනවාද මේ වාමාංශික ඡන්ද ටික ඔබත් එක්ක අදත් ඉන්නවා කියලා? වාමාංශික ඡන්ද නිවැරදි වාමාංශිකයෝ මුදලට යට වෙන්නේ නැති බලයට යට වෙන්නේ නැති පිරිසක් අදටත් අපිත් එක්ක ඉන්නවා. දැන් ඔහු කියන්නේ කැලණියේ වාමාංශික ඡන්ද ටික තාමත් ඔහු එක්ක තමයි කියලා. අපි බලමු ඊළඟ ඡන්දෙදී වාමාංශික ඡන්ද ඔහුත් එක්ක ඉන්නවද? ඔහුගේ ඒ එදා ඉඳන් තාත්තගේ විශේෂයෙන් අපි බලන් ඉමු තාත්තගේ ඡන්ද ටික. සුල්නගර සභාවේ ආරම්භක සභාපතිවරයා. එතකොට කැලණිය ගම්කාර්ය සභාවේ ඒ කාලේ තිබ්බේ සබිකෙක් හැටියට කටයුතු කළා. ඉතින් ඒ නිසා ඒ ගමේ හදාගත්ත ඡන්ද ටික අද ගමේ මට තාම තියෙනවා. ඒ ගමේ මිනිස්සු ඒව අඳුරනවා, දන්නවා. ඒ ගරු කිරීම අපිට තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ මගේ පියාවත් කවදාකවත් දේශපාලන තුලින් ජීවත් වෙන්න උත්සාහ කරේ නැහැ. දේශපාලනෙන් හරි හම්බ කරන්න ගියේ නැහැ. මම පැහැදිලිව කියන්න ඕනේ මගේ පියා දේශපාලනයෙන් මුදල් හම්බ කරලා අපිට කන්න බොන්න දීලා අපිට අධ්‍යාපනය දීලා එහෙම කටයුතු කරේ නැහැ. ඒ වගේම තමයි මට පැහැදිලිව කියන්න ඕනේ මගේ කිසිම අදහසක් නැහැ දේශපාලනය තුලින් මුදල් හම්බ කරලා ජීවත් වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. මම ඒක කවදාකවත් කරලත් නැහැ, දැනට කරන්නෙත් නැහැ, අනාගතේ කවදාකවත් මම කරන්නෙත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම මේ දේශපාලන ක්‍රියාවලිය තුලින් තමන්ගේ પરම්පරාව පෝෂණය කරන, තමන් පෝෂණය වෙන, තමන්ගේ පවුල පෝෂණය වෙන, තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන ක්‍රමය මේ රටින් අපි අයින් කරන්න ඕනේ. ඒක තමයි අපි පළවෙනිම ප්‍රාර්ථනාව. තමන් යම් බල මට්ටමක ඉන්නවා නම්, ඒ තනතුරක ඉන්නවා නම්, ඒ තනතුර උගස් කරලා ඒ ව්‍යාපාර වලට සහයෝගය දීලා තමන් කොටසක් කඩා ගන්නවා. මේ කොහෙන්ද කඩාගන්නේ? මහ ජනතාවගේ මුදල්නේ. ඉතින් ඒක තමයි අන්තිම තුච්ඡම වැඩේ. ඒ නිසා ඒ දේශපාලන සදාචාරය මේ රටෙන් අයින් කරන්න ඕනේ. ඒ දේශපාලන රටාව සදාචාරය මේ රටෙන් අයින් කරන්න, නිවැරදි කරන්න නම් මේ පොදු ජන පෙරමුණ කියන පොහොට්ටුව කියන මේ දේශපාලන න්‍යාය, දේශපාලන පක්ෂය, දේශපාලන ක්‍රමය මේ රටින් ඉවත් කළොත් ඒ වැඩ ටික අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙයි. ඔව් දැන් තිලක් වරාගොඩ മന്ത്രിවරයා කියන්නේ ඔය දේශපාලනයෙන් හරියම්බ කරගන්න සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා. දැන් සමාජයේ පුරුදු වෙලා ඉන්නේ දැන් ෆුට් බයිසිකලෙන් දේශපාලනයට එන කෙනා පැජරෝ එකෙන් තමයි ඉවර වෙන්නේ. ඉන්ටර්පෝල් එකෙන් තමයි ඉවර වෙන්නේ. ඔහු කියන්නේ ඒ තැනට ඔහු ගිහිල්ලා නැහැ කියලා. හිතන්නේ සාමාන්‍යයෙන් හොරුන්ට තමයි දැන් අද සමාජයේ වැඩි කැමැත්තක් තියෙන්නේ. දැන් ඔබ වගේ තමන් හම්බ කරගන්න දේ සමාජයට දෙන අයට තැනක් නැහැ. දැන් ඔබ කියනවා ඔබ දේශපාලනයෙන් හරියම්බ කරගන්නේ ඒක වෙනස් කරන්න ඕනේ කියලා. ඇත්තටම මන්දිතුමා ඒ සමාජයේ ඉන්නේ එහෙම තැනකද? ඔබ ඉන්න මතයේද සමාජයේ ඉන්නේ? මේකයි. දැන් අද මේ ප්‍රශ්නේ අද ඊයේ හැදිච්ච දෙයක් නෙවෙයි. ඉතිහාසයේ වර්ෂ ගණනාවක ඉඳලා මේ පැත්තට පරිවර්තනය වෙමින් තිබුණේ. එතකොට අද රටේ ජනතාව මැතිවරණයකට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකෙක්. එහෙම නැත්නම් දේශපාලඥයෙක් දිහා බලන්නේ අමුතු විදියකට. මම කියන්නේ පෙර පැවති ක්‍රමය. ඒ කියන්නේ SWRD බණ්ඩාරනායකලා, ශ්‍රීමව බණ්ඩාරනායක, ෆීලික්ස් ඩෑෂ් බණ්ඩාරනායක, TB ළඟරත්න, මෛත්‍රීපාල සේනනායක, පීටර් කේනමන්ලා, කොලිනාඩ් සිල්ලලා, NM පෙරේරලා, අන්න සර් ජෝන් කොතලාවල්ලා ඒ හිටපු යුගයට මේ රට ගෙනිච්චේ නැත්තම් මේ දේශපාලන ව්‍යුහය තුල මේ යන ගමන් මාර්ගය කොහෙන්ද ගිහිල්ලා කෙලවර වෙන්නේ? ඒ නිසා මේ අද ජනතාව ගමට ගියාම මැතිවරණයකට සූදානම් වෙනකොට බලාපොරොත්තු වෙන්නේ අපේ එන අපේක්ෂකයා අපිට මොනවද දෙන්නේ? අපේක්ෂකයා එන්නේ මොන වාහන වලින්ද? ඊළඟට අපේක්ෂකයා මේ රැස්වීමට මොන දේවල් වියදම් කරනවද? ඉතින් ඒ தත්වෙට මේ මහ ජනතාවගේ ඡන්දදායකයන්ගේ මනස විකෘති කරලා තියෙන්නේ. ඒ විකෘති කරන්න හේතුව මොකක්ද? ජනතාව අතර ඡන්දදායකයෝ අතර තමයි මේ මනස හදන්න ඕනේ, මතයක් හදන්න ඕනේ. මේ යන ක්‍රමේ වැරදි කියලා. ඉතින් එහෙම වෙන්න හේතුව මේකනේ. මේ රටේ අධ්‍යාපන ක්‍රමය විනාශ කරලා. මේ රටේ ආර්ථිකය විනාශ කරලා. ඉතින් ඔබතුමා කියන මේ පරමාදර්ශී චරිත ඔබතුමා ඒ තුල ඔබතුමා ජීවත් වෙනවා නම් ඔබතුමා පාර්ලිමේන්තුව යන්න එපා. දැන් ඔබතුමා මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නේද? එතකොට කැලණියේ ජනතාවටද වැරදුනේ ඔබතුමාගේ සිතුම් පැතුම් වල වැරදීමක්ද?
මේ රටේ දේශපාලන ක්‍රියාදාමය තුල කැපිලි කෙටලි තියෙනවානේ මහා විදියට. ඒකේ ඉතිහාසය තුල ඉඳලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් තිබුණා. ඉතින් ඒ කැපිලි කෙටලි වල ප්‍රතිඵල තමයි අද අපි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මගේ ප්‍රාර්ථනාව පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් විදියට අනාගතයේදී මට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙවි කියලා. සිරෙප්පු දෙකක් කකුලට නැතුව මම පරිභව කරනවා නෙමෙයි. ඉන්න ගයක් නැතුව එහෙම ඉඳපු මිනිස්සු අද පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු වෙලා පාර්ලිමේන්තුවේ ඇමතිවරු වෙලා කටයුතු කරනවා. ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා කරන්නේ එදත් කරේ හොරකම අදත් කරන්නේ හොරකමනේ. හරිද? ඉතින් ඕක ජනතාව තීරුම් ගත්ත දවසට අනිත් පැත්තට ජනතාව රැල්ල හැරෙයි. මේ මිනිස්සු ඔච්චර මැතිවරණයට වියදම් කරන්නේ කොහොමද? කාගේ සල්ලිද? අන්න එතරම් අපි කල්පනා කරන්න ඕනේ. මේ රටේ ආදායම් දෙපාර්තමේන්තුව තියෙනවා, අල්ලස් කොමිසම තියෙනවා, ඒ වගේ අරාජ්‍ය ආයතන තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක නැහැනේ. ඒවා ක්‍රියාත්මක වෙනවා නම් මේ මුදල් කොහෙන්ද කියලා හැමදාම පරිත්‍යාගශීලීන්ගෙන් ඔච්චර එන්න බෑනේ. ඉතින් මේ එක කාලයක් තිබුණා මේ මැතිවරණ කොට්ටාශය තුල කිරිබත්ගොඩ තමයි ප්‍රධාන නගරය. කිරිබත්ගොඩ පෑලියගොඩ ඔය හරි ව්‍යාපාරිකයන්ගෙන් මංකොල්ල කරනවා. ඔබ මෙච්චර දෙන්න ඕන, ඔබ මෙච්චර දෙන්න ඕන, ඔබ මෙච්චර දෙන්න ඕන කියන. ඒ தත්ත්වයට මේ රට ගෙනහිල්ලා ඉවරයි. නිසා ඒවා අපි වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරලා ගියොත් අපිට මේ ගමන යන්න පුළුවන් වෙයි. නවලංකා නිදහස් පක්ෂය දැන් සමගී ජන බලවේගයේ එක් පක්ෂයක් වෙලා ඉවරයි. එතකොට සමගී ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස. දැන් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට සුදුසුද? රටේ නායකත්වයට සුදුසුද? ඔබතුමා සජිත් ප්‍රේමදාසගේ නායකත්වය දකින්න කොහොමද? සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දීර්ඝ දේශපාලන ඉතිහාසයක් තියෙන හොඳ සක්‍රීය දේශපාලකයෙක්. එතුමාගේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මම කියන්නේ 100%ක් හරි කියලා. ඉතින් ඒවා නිවැරදි කරගෙන මේ ගමන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ මේ පොහොට්ටු දේශපාලනය තුල මේ කරන්නා වූ විනාශය අද මේ රටේ ජනතාවට දැනෙලා තීරලා ඉවරයිනේ. අවුරුද්දක් යනකොට. ඒවා තමයි අපි මුලින් කිව්වේ. ඔවා කරන්න එපයි කියලා. නමුත් ඒ වුණාට ජනතාව 69 ලක්ෂයක් මෙතෙන්ට රැවටුණා. අද මූලිකම දේ වෙලා තියෙන්නේ මහ ජනතාව රැවටීම හරියට කරන්න පුළුවන් එක අදින. නවලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තිලක් වරාගොඩ මන්ත්‍රීතුමා දැන් මේ පක්ෂේ නායකයා වෙන්නේ අපි දන්න විදිහට කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා. දැන් කුමාර වෙල්ගම මන්ත්‍රීතුමාත් දේශපාලන ලෝකයේ දැවැන්ත චරිතයක් වෙලා හිටිය අද වන විට ඔහු විපක්ෂයට තල්ලු වෙලා තියෙනවා. කුමාර වෙල්ගමට මොකද වෙන්නේ? කුමාර වෙල්ගමට දේශපාලන අනාගතයක් තියෙනවද? සහ කුමාර වෙල්ගම වටා ඉන්න ඔබතුමන්ලට මේ නවලංකා නිදහස් පක්ෂයෙන් ගොඩ යන්න පුළුවන්ද? කුමාර වෙල්ගමගේ නායකත්වය ඔබතුමා කොහොමද දකින්නේ? කුමාර වෙල්ගම කියලා කියන්නේ හොඳ නායකත්වයක් තියෙන පුද්ගලෙක්. ඒ වගේම මම පැහැදිලිව කියන්න ඕනේ හොරෙක් දූෂිතෙක් නෙවෙයි. දැන් මේ රටේ දේශපාලඥයන්ට විරුද්ධව විශාල නඩු සංඛ්‍යාවක් තිබුණානේ. ඒවා මම ඉදිරියේදී කියන්නම්. ඒ නිසා එහෙම දෝෂ දර්ශනයට ලක් වෙච්ච මිනිස්සෙක් නෙමෙයි කුමාර වෙල්ගම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ නායකත්වය එතුමා තුල තියෙනවා. ඒ වගේම තමයි නවලංකා නිදහස් පක්ෂය අපි පිහිටෙව්වේ මම මුලින් කිව්වා වගේ පෞද්ගලිකව අපිට ජීවත් වෙන්න පෞද්ගලිකව අපිට දේශපාලන තනතුරු වලට යන්න තියෙන අවශ්‍යතාවය නිසා නෙවෙයි. ඒ නිසා නවලංකා නිදහස් පක්ෂය හැටියට අපි මමත් කුමාර වෙල්ගම මහත්තයත් ඒ පත්වෙච්ච අනිකුත් නිලධාරී මණ්ඩලයත් අපි සාකච්ඡා කරලා මේ රටේ ජනතාවට යම් දෙයක් කරන්න SWR බණ්ඩාරනායක අගමැතිතුමා 56 විප්ලවයක් කරා හා සමානව යම් දෙයක් මේ රට තුල කරන්න අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ මට්ටමට අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා තමයි නවලංකා නිදහස් පක්ෂය අපි ආරම්භ කළේ. දැන් ඔබතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වගේ දැවන්ත නායකයොත් එක්ක දේශපාලනය කරලා තියෙනවා. මේ දැවන්තයන් අතරින් ඔබට දේශපාලනයේ දැනුණු 나යකයා කවුද? ඔව් බණ්ඩාරනායක අගමැතිතුමත් එක්ක මට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය මේ රට පාලනය කරනකොට මම පාසල් අවදියේ. නිසා එතුමියගේ කටයුතු පිළිබඳව අපි අහලා තියෙනවා. අදටත් අපි කියනවා එදා 1977 මේ රට තිබිච්ච තත්ත්වය
ඒ ක්‍රමය තව අවුරුදු 5ක් ඉදිරියට ආවා නම් මේ වෙනකොට මේ රට ඇමරිකාවට සිංගප්පූරුවට එහා ගිය ස්වයං පෝෂිත රටක් තත්ත්වයට පත් වෙනවා. විවෘත ආර්ථිකය මේ රටට ඇවිල්ලා විවෘත ආර්ථිකය තුල හොඳ දේ, වැරදි දේ සියලුම දේවල් අපි වැළඳගෙන අපේ මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වැඩි ඕනේ නෑ මේ රටේ අද මොනවද නිෂ්පාදනය වෙන්නේ? මේ රටේ සරුංගල චීනෙන් මේ රටට ගෙනාපු රටක්නේ. ඒ නිසා මේක මන් දන්නේ කොයි විදියට මේක හදනවද කියන එක විශාල පරිවර්තනයක් අවශ්‍යයි. ඒ නිසා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අපි බොහෝම ගරුත්වයෙන් සලකන ඉදිරි අනාගතය ගැන දැකලා මේ පරිවර්තනය කරගෙන යන්න ඒ වගේම අපිට ආදර්ශවත් චරිතයක් මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. එතුමිය ළඟින් මම ආශ්‍රය කරන නිසා මම දන්නවා මේ දේශපාලන කටයුතු මේ රට ගැන වැඩ කරනකොට එතුමිය කොහොමද හිතන්නේ කියන එක. ඒ ආදර්ශය එතුමියගෙන් ගොඩාක් දේවල් මම ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා එතුමිය තමයි මේ රට තුල දැන් ජීවත් වෙලා ඉන්න දේශපාලන නායකයන්ගෙන් ආදර්ශමත් චරිතය. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ අද ජනතාවගේ විශාල කැමැත්තක් දිනාගත්ත කෙනෙක්නේ. ඉතින් එතනදී අපිට කියන්න තියෙන්නේ මං කෙනෙක්ව පරිවාහ කරන්න යනවා නෙමෙයි. නමුත් ජනතාව තුලට ගිහිල්ලා ජනතාව අවුස්සලා ජනතාවගේ කැමැත්ත ලබා ගන්න පුළුවන් පුද්ගලෙක්. පෞගේ කාලේ කිව්වනේ අර ඔරුවක් තියෙන ගඟෙන් එගොඩ වෙන්න. එතකොට ගඟෙන් එගොඩ වුණාට පස්සේ ඔරුව කර තියාගෙන යන ක්‍රමයක් නැහැ. ඒ වගේ මේ ජනතාව තුල ප්‍රශ්නයක් හදලා ජනතාව තුලින් ඒ තුලින් නායකත්වයේ දීලා ජනතාව කලම්බල අවුස්සලා ඒ වැඩ කටයුතු කරන්න හරි දක්ෂ මිනිස්සෙක්. හැබැයි මේ රටේ ආර්ථිකය, මේ රටේ දූෂණය, මේ රටේ දේශපාලඥයෝ දේශපාලන කටයුතු වලින් මහජන මුදල් හොරකම් කරන ක්‍රමය මේ තරම් දියුණු වෙලා තිබුණේ ඉතිහාසෙක කවදාවත්. අපි ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා එහෙම නායකත්වයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ආදර්ශමත් චරිතයක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ සත්ත පහකට විශ්වාස කරන්න බැරි චරිතයක්. සත්ත පහකට විශ්වාස කරන්න බෑ. මේ දැන් කියපු එක ඊළඟට වෙනස් කරනවා. ඒ නිසා මේ රටේ නායකත්වයට සුදුසු චරිතයක් නන් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් තමයි මේ රටේ දේශපාලඥයෝ මෙච්චර හොරකම් කරන්න සහ බලය පාවිච්චි කරලා ඒකෙන් හොරකමෙන් බේරෙන්න පෙළමිච්ච යුගයක් කියන එක අපිට පැහැදිලිව කියන්න තියෙනවා. දේශපාලන චරිත පිළිබඳ ගොඩක් දේවල් කතා කළා. ගොඩක් දේවල් ඔබ දැනගත්තා ඔහුගේ. විශේෂ මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග, සිරිමාව බණ්ඩාරනායක මැතිණිය වගේ අය ගැන ඔහු කිව්වා. දැන් නමුත් ඔහු සර් ගැන මුකුත් කියන්නේ නැහැ නේ. මොකද සර්ට බයයිද? දැන් මේ සර් ෆේල් කියන සමාජය කියන්නේ ඇත්තටම තිලක් වරාගොඩ මන්ත්‍රීතුමා සර් ෆේල්ද? සර් කියලා කියන්නේ කවුද? දැන් සර් කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතානේ. දැන් සමාජයේ මතයක් තියෙනවා සර් ෆේල් කියලා. තිලක් වරාගොඩ මහතා අහනවා සර් කවුද කියලා. එයා සර් ගැන දන්නේ නැහැ. අපි අහමු ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඒ ගෝඨාභය රාජපක්ෂ චරිතයේ ෆේල්ද? ඔව් හරියට බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ෆේල්. එතුමා මේ රටේ ජනාධිපති වෙන්නේ, මේ රටේ නායකත්වයටපත් වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයිනේ. මහින්ද රාජපක්ෂ නිසානේ. කැලෑ කපනවා. ඊළඟට ඉඩ කඩන් ටික අල්ල ගන්නවා. මේ රටේ මහා වනාන්තර විනාශ කරනවා. රජය කියලා කියන්නේ මහ ජනතාව කියන එකනේ. එතකොට මහ ජනතාවගේ යැපෙන ඒ වගේ නිලධාරිනියක් කෙලින් කතා කරපුවාම ඔක්සිජන් කන්නද කියලා අහපු മന്ത്രിවරු ඇමතිවරුනේ මේ රට පාලනය කරන්නේ. මම කියන්නම් එතන තමයි. දැන් ඒ කියන්නේ මේ රටේ අද ජීවත් වෙලා ඉන්න පිරිසගෙන් අද ඇවිල්ලා තියෙන මහජන නියෝජිතයෝ නිවැරදි අය නෙවෙයි. ඊළඟට මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ රඳාපවතින්නේ කොහොමද? මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, ඒ සියලු අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කරන්නේ මේ රටේ ජනාධිපතිවරයා. එතකොට ඒගොල්ලන්ගේ මනස මොකක්ද හැදෙන්නේ? එහෙනම් අපි අතෙන්ට එකතු වෙන්න ඕනේ.
මගේ පෞද්ගලිකව සුඛ විහරණය සඳහා මම එතෙන්ට එකතු වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේ අධිකරණය කොහෙද ගිහිල්ලා නවතින්නේ? එතකොට අපිට නඩු තීන්දුව ගැන විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ නඩු අහන්නේ විනිශ්චයකාරවරු අපි වගේ ඇටමස්ලේ නහර වලින් හදිච්ච මිනිස්සුනේ. එතකොට ඒගොල්ලන්ගේ මනස කොයි විදිහටද වෙන්නේ? හරි. එතකොට එතනින් මේ සර් ෆේල්. ඊළඟට මොකද්ද කරේ? දේශපාලන පරිගැනීම් කියලා ජනාධිපති කොමිසමක් දැම්මා. දැන් ඒකේ නිර්දේශ කරනවා මේ අහවල් නඩු මේ විදිහට විසඳන්න ඕනේ කියලා. මේ රටේ අධිකරණේ විභාග වෙන නඩුවක් පිළිබඳව සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා කොහෙවත්වත් ඒ ගැන විමසීමක් කරන්නේ නැහැ. කතා බහට ලක් වෙන්නේ නැහැ. ඒක තමයි ඉතිහාසයේ සම්ප්‍රදාය මේ රට තුල තිබිච්ච. දැන් අද විශේෂ අධික ජනාධිපති කමිෂන් සභාවක් දාලා ඒ කමිෂන් සභාවට පැමිණිලි කරනවා අර අධිකරණේ නඩු කටයුත්තකට භාජනය වෙලා තියෙන විත්තිකාරයා. ඒ විත්තිකාරයා ගිහිල්ලා පැමිණිල්ලක් දානවා ජනාධිපති කොමිසමට මට මෙන්න මේ දේශපාලන පරිගැනීම කරා ඒ නිසා තමයි මේ අංක දරන අහවල් නඩුව මේ අධිකරණයේ මට විරුද්ධව අහන්නේ කියලා. එතකොට මේ කිසිම පොලිස් නිලධාරියෙක් ඇදවන්නේ නැතුව සාක්ෂි මෙහෙවන්නේ නැතුව ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා මේ නඩුවෙන් මේ පුද්ගලයා නිදොස් කොට නිදහස් කළ යුතුයි කියලා. කොහොමද ඒක කරන්නේ? මේ තාම නඩුව යනවා. ඉතින් මේ රටේ ජනතාවගේ මුදල් හොරගම් කරපු ඒවානේ. අමු අපි දන්නවනේ නඩුවල තියෙන අතුලාන්තය. හරිද? අපි දැක්කේ නැති වුණාට මිනිස්සු අතර මතයක් තියෙනවා මේ මිනිහා හොරගම් කරා කියලා. නැත්තම් මේ මිනිස්සු කොහොමද ඔච්චර දියුණු වෙන්නේ? කොහොමද ඔච්චර මැතිවරණ වලට වියදම් කරන්නේ? කොච්චර ওই විදියට සුඛ විහරණයක් දාලා මේ රට තුල ජීවත් වෙන්නේ කොහොමද? ඉඩ කඩම් මෙච්චර තියෙන්නේ කොහොමද? පිට රටවල් වල බැංකු ගිණුම් වල මෙච්චර මුදල් තියෙන්නේ කොහොමද? ඕවනේ හොයන්න ඕනේ. ඉතින් එකෙකුටවත් දඬුවම් දීලා එකෙකුටවත් ඒ දඬුවම හරියට ක්‍රියාත්මක කරන්නේ නැතුව මේවා නිවැරදි කරන්න නම් බෑ. ඒ නිසා එතනදිනුත් මේ සර් ෆේල්. ආවේ ඒව ඔක්කොම හොයනවායි කියලානේ. දැන් පාස්කු කමිෂන් එකට මොකද වෙන්නේ? ඈ පාස්කු කමිෂන් එක එදා දැම්මේ මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කරේ කවුද? ක්‍රියාත්මක කරේ කවුද? මේකට වග කියන්න ඕනේ කවුද? ඕවා හොයන්නනේ. අන්තිමට මේක ගියේ කොහටද? අර විද්‍ය පඳුරට වැදුනේ හාවට වගේ දැන් ඒක අනිත් පැත්තට ගිහින් පාස්කු ප්‍රහාරය පිළිබඳව හොයන්න කමිෂන් එක දැම්මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමාගේ යහපාලන ආණ්ඩුවකාරය දැම්මේ. ඒ කාලේ දාපු ගන්න ඒගොල්ලෝ විසඳගත්තා. එහෙම අයින් වෙන්න බෑ මේගොල්ලන්. හරිද? ඒ නිසා ඒ කමිෂන් සභාවලත් ඉන්න නිලධාරීන්ව වෙනස් කරලා ඩීල් එකක් ගැහිීමේ හැකියාව මේ රාජපක්ෂ පරපුරට තියෙනවා. මම පැහැදිලිව කියනවා. මේ රාජපක්ෂ පරපුර තමයි ඒව හැදුවේ. දැන් මතයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා තියෙන රාජපක්ෂ පරපුර කියන එක. මම දන්නේ එහෙම මතයක් තියෙනවා. නමුත් ඒක අද ඕන කෙනෙකුට සැකයක් හිතෙනවා. ඒ නිසාද මේ පාස්කු ප්‍රහාර මේ කමිෂන් එක වෙන පැත්තකට හැරලා තියෙන්නේ. නිසා අන්න ඒවා තමයි සර්ගේ ෆේල් වෙන්න හේතු. විපක්ෂයේ පණ මදි කියලා මම කිව්වොත් ඇත්තටම මේ විපක්ෂයේ පණ මදිනේ. එහෙම කලබල වෙලා මේක සමාජගත කරන්න බෑ. මේ ආණ්ඩුව ඇවිල්ලා තාම අවුරුද්දයි. රටේ ජනාධිපතිවරයා පත් වෙලා අවුරුදු එකමාරයි. ඒ නිසා මේවා හිතන විදියට ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ රටේ ඡන්දදායකයෝ ජනතාව අද ඉන්නේ විශාල ප්‍රශ්න ගොඩක් මැද්දේ. ආර්ථික ප්‍රශ්න, ජීවත් වීමේ ප්‍රශ්න, ඒ වගේම ලෙඩ රෝග, ඒ සියලු ප්‍රශ්න වලින් මොලේ කොලොප්පන් වෙලා ඉන්නේ මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ට අපි විපක්ෂයේ හැටියට ගිහිල්ලා අරවා කිව්වට ඒ මිනිස්සු ඕවා කල්පනා කරන්නේ නැහැ. ඒවා කිය යුතු ක්‍රමයක් තියෙනවා. කිය යුතු කාලයක් තියෙනවා. ඒ නියම කාලයට ඒක සිද්ධ වෙයි. ඒ නිසා අපි ඒකට කලබල වෙන්න උවමනාවක් නැහැ. ඔබ ඡන්දෙට සූදානම්ද? ඔබ පළාත් සභා ඉල්ලනවාද? ඕනේ වෙලා ඕනේ අවස්ථාවක අපි මැතිවරණයකට සූදානම්. මොකද අපිට ජනතාව අතරට යන්න බැරි කමක් නැහැනේ. හැබැයි ජනතාව රවට්ටන්න නම් සූදානම් නැහැ. කැලණින් එහා ඡන්ද ටික එකතු කරගැනීමේ එහෙම වැඩපිළිවෙලකට ඔබ ගිහිල්ලා නැහැ කියලා කිව්වොත් මම මේ වලල්ලෙන් එළියට ගිහිල්ලා වාට පැහැදිලි කරලා දෙන්නම්. මේ රටේ මුලින්ම අහන්න ඕන ප්‍රශ්නය
ජනතා කැමැත්ත මේ පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව හෝ ප්‍රාදේශ සභාව නියෝජනය වෙනවද කියන එකයි. ජනතාව කැමැත්ත නිසියාකාරව නිසි ක්‍රමවේදයට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන එක තමයි මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ. මොකද මේ ඉන්න අපේක්ෂකයෝ ජනතාව අතරට ගිහිල්ලා මුදල් වියදම් කරලා ජනතාව මුදලට අරගෙන ජනතාව රවට්ටලා තමයි මේ තනතුරු තානාන්තර වලට යන්නේ. ඒ කියන්නේ එතකොට ජනතා කැමැත්ත නෙමෙයි ජනතාවගේ හරි අවශ්‍යතාවය නෙමෙයි මේ පිළිඹු වෙන්නේ මේ තනතුරු වල. ඒක පැහැදිලිනේ. දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ටික බලන්නකෝ. ගම්පහ දිස්ත්‍රික්කේවත් පදිංචි නැති මහ ජනතාවට ඡන්දදායකයාට ඕනෑම අවස්ථාවක සම්බන්ධ කරගන්න බැරි අලුතෙන් බිහිවෙච්ච චරිත අද පළවෙනිතර ලක්ෂ ගණන් මනාප ඡන්ද අරගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා. නමුත් දැන් ජනතාවට තේරෙනවා මේ මිනිසුන්ට ඡන්ද දීපයකින් කිසි ප්‍රයෝජනයක් නැහැ කියන එක. ඔබ හිතින් තාම තරුණද? තරුණයන්ට කතා කරන්න ඔබට පුළුවන්ද? ඡන්ද අපිට ලබා ගන්න ඕනේ. නමුත් ඒ වුණාට තරුණ අයගේ ප්‍රශ්න විසඳන්න තරුණ දේශපාලඥයන්ට අමාරුයි. තරුණ දේශපාලඥයෝ කියන්නේ ඒගොල්ලන්ට දේශපාලනය පිළිබඳ පළපුරුද්දක් තියෙන අය නෙමෙයිනේ. හරිද? මේ මහජන නියෝජිතයෙක් හැටියට ආවට පස්සේ ඒ ආයතනය තුල කටයුතු කරන්නේ කොහොමද? ඒ ආයතනයේ මේ නීති රීති හදන්නේ කොහොමද? ජනතාවගේ තරුණයන්ගේ ප්‍රශ්න මොනවද? ඒ කල්පනා කරන්න, ඒ වගේ ඒවා නීති සම්පාදනය කරන්න ඒ අයට පළපුරුද්දක් අවශ්‍ය තියෙනවා. එතකොට ඒ පළපුරුද්ද අලුත් දේශපාලඥයන්ට නැහැ. ඒ නිසා මම කියන්නේ මේ තරුණයෝ පැත්තකට විසි කරන්න කියලා. නමුත් තරුණ අයගේ දේශපාලන නියෝජනය අවශ්‍යයි. මම හිතනවා මගේ වයස ඒකෙන් නික්ම ගිහිල්ලා නැතුවයි. නික්ම ගිහිල්ලා නැහැ. හැබැයි නික්ම ගිය අවස්ථාවක මම මේ දේශපාලන කටයුතු වලට එන්නෙත් නැහැ. මොකද මම කැමති නැහැ කරන්න. මගේ ජීවිතේ මට කරන්න පුළුවන් දේ මම කරනවා. එතනින් පස්සේ මම පැත්තකටලා මගේ විශ්‍රාම සුවය ගත කරනවා. ඒ වගේම ඔහු කියනවා තරුණයන්ට ඒ ගැන දැනීමක් නැහැ. තරුණ නායකයන්ට ඒ ගැන දැනීමක් නැහැ. පරිණත වීමත් එක්ක තමයි ඒ ජනතා සිතුම් පැතුම් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ කියලා. නරකද ව්‍යාපාරයක් කරන් හිටියොත්. මොකද්ද ඔබ දේශපාලනයෙන් ඔබ දේශපාලනයෙන් සල්ලි හොයන්නේ නැත්නම් දේශපාලනයෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔබ ඒ දේශපාලනය කරන්නේ. මේ දේශපාලන කටයුතු කරන්නේ මට ජීවත් වෙන්නවත් මගේ પરම්පරාව පෝෂණය කරන්නත් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා අපිට ජීවත් වෙන්න අපි හරි හම්බ කරගත්ත යම් මුදලක් තියෙනවා. ඒක අපිට ඕනවට වැඩිය අවශ්‍ය නැහැ. ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඒ නිසා අපි මේ දේශපාලනයේදී ගමට රටට ජනතාවට යම් දෙයක් කරලා ඒ කිරීම තුලින් අපි ලබන මානසික තෘප්තිය කොච්චර මුදල් තිබුණත් අපිට ගන්න බෑ. ඒ නිසා අපි ව්‍යාපාරයක් කරලා මුදල් හම්බ කරනවා වගේ නෙවෙයි. අද ගමේ මේ මැතිවරණ කොට්ටාශේ මහජන නියෝජිතයා වෙලා මහ ජනතාව වෙනුවෙන් රැකියාවක් දීලා ලොකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා ගමට රටට යම් දෙයක් භෞතික පහසුකමක් හදලා දීලා දරුවන්ගේ අධ්‍යාපනය ලබන ඉස්කෝලේකට පාසලකට යම් උදව්වක් කරලා ඒ තුලින් යම් මානසික සතුටක් ලබනවා නම් ඒක කෝටි ගාණක් වටිනවා. බැරිස්ටර් දේශපාලනයේ අයට තමයි කැලණිය ජනතාවගේ වැඩි කැමැත්තක් තියෙන්නේ. ඔබතුමා තාම එක තැන. ඇයි මේ කැලණිය ඡන්ද ටික පිට අය ඇවිල්ලා එකතු කරන් යන්න ඔබතුමා බලන් ඉන්නේ? ඉහළටම ආපු අයගේ තත්ත්වය පිළිබඳව. ඒක ඕක මහ ජනතාව තේරුම් ගන්න ඕනේ. එතනදී තමයි මහ ජනතාවගේ අදහස මහ ජන නියෝජනය නිසි පරිදි ආයතනවල ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි නායකයෝ එතෙන්ට බිහි වෙන්න ඕනේ. ඒක ඔක අත්‍තරම මහ ජනතාව ඡන්දදායකයෝ තීරණය කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද අපි කටයුතු කරන්න ඕනේ කියලා. අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔබ තෘප්තිමත් චරිතයක්ද? දේශපාලනයේ මෙතෙක් ආගමන් මග පිළිබඳ ඔබ සතුටු සිතින්ද ඉන්නේ? මම අවුරුදු 11ක් ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කළා. එතනදී මම නිවැරදිව කටයුතු කරා කියන එක මම අද සතුටු වෙනවා. ඒ වගේම ඒ කාලවකවානුව තුල මහ ජනතාවට මේ දේවල් මම කරා කියලා මම සතුටු වෙනවා. මම හොඳටම සන්තෝෂ වෙනවා ඒ පිළිබඳව. ඒ වගේම මේ දේශපාලන ව්‍යුහය තුල තවත් ඉදිරියට ඇවිල්ලා
යහපාලන ආණ්ඩුව කාලේ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා හැටියට මම වැඩ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණි මැතිවරණ කොට්ටාශයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට මම වැඩ කළා. මේ හැම කටයුත්තකදීම මම අර කලින් කිව්වා වගේ මේ මුදලාලිලා පස්සේ ගිහිල්ලා මුදල් මංකොල්ල කන්න, මහ ජනතාවගේ දීපල මංකොල්ල කන්න මම සූදානම් වුණේ නැහැ. මම ඒ කටයුතු කරලා නැහැ. නමුත් මට ලැබුණා වූ යම් සුළු බලයක් තුලින් මහ ජනතාවට යමක් කළා කියන එක තුල මම සතුටු වෙනවා. මොකද මට යමක් කරගන්නවට වැඩිය මම එහෙම දෙයක් කරගෙන නැහැ. මහ ජනතාව වෙනුවෙන් මේ රටේ කැලණියේ ජනතාව වෙනුවෙන් යම් කොටසක් මම කරා කියලා මම සතුටු වෙනවා. තිලක් වරාගොඩ පණ මදි කියලා කවුරු හරි කිව්වා. ඒක ඉතින් කියපු එක්කෙනාගෙන්ම තමයි අහන්න ඕනේ කොයි විදිහටද බලන්න කියන එක. මොකද මැතිවරණයකට ගිහිල්ලා අපි හොඳට ඇමර වෙලා තියෙනවා. මේට වැඩිය තියුණු තීරණාත්මක අවස්ථාවල් වලදී අපි ශක්‍රීයව දායකත්වය දීලා තියෙනවා. 1982 මේ ගෙට ගිනි තිබ්බා. බෝම්බ ගහලා. ඉතින් ඒ පන්නරේ මට ලැබුණා. මගේ පියාගේ ජීවිතය උදුරාගත්තා. ඉතින් එහෙම තමයි අපි දේශපාලන දේවල් වලට ගිහිල්ලා කැපකිරීම කරලා තියෙන්නේ. ඒ නිසා මේ පණ නැහැ කියලා කියන්නේ මේ අපි ගිහිල්ලා ගහගෙන මරාගෙන කෑ ගහගෙන ඊළඟට මොකක් හරි ගැටලුවක් වෙච්ච වෙලාවට හැංගිලා එහෙම ඉන්න උවමනාවක් නැහැ. අපි හැමදාමත් මහ ජනතාවත් එක්ක ඉන්නවා. තිලක් වරාගොඩ හැමදාම එකම තැන. දීර්ඝ පරාජයක් හමුවේ ආසන්නයේම අතිවිශාල ජයග්‍රහණයක් තියෙනවා කියලා පරණ කියමනක් තියෙනවා. ඒක සත්‍යතාවයක් හැටියට ඔප්පු වෙයි. තිලක් වරාගොඩගේ පාර්ලිමේන්තු හීනිය සැබෑ වෙන්නේ කවද්ද? ඒක ජනතාව අතර තියෙන්නේ. අපි ජනතාවත් එක්ක ජීවත් වෙනවා. ඒ නිසා මට යම් ප්‍රතිපත්තියක් තුල මම අගය කරන මම අදහස් කරන ප්‍රතිපත්තියක් තුල මම ජයග්‍රහණයක් ලබනවා මිසක් එහෙම නැතුව අනිවාර්යෙන් ජයග්‍රහණයක් විය යුතුයිමයි කියලා මගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කරලා ගිහිල්ලා එතෙන්ට යන්න මට උවමනාවක් නැහැ. දේශපාලනයේ අවසන් ඉලක්කය මොකක්ද ඔබතුමාගේ? අවසාන ඉලක්කය මුදල් හරි හම්බ කිරීම නෙවෙයි. නමුත් ජනතාව වෙනුවෙන් මේ කැලණිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් යමක් කරන්න. පළාත් සභා ඡන්දය ළඟ එනවා. ලැබෙන පළාත් සභා ඡන්දයට තරුණ රොත්තක් මේ ඡන්ද පොරේට එනවා. ඔබට පුළුවන්ද මේ තරුණයොත් එක්ක හැප්පෙන්න? පළාත් සභා දිනන්න ඔබට පුළුවන්? දැන් තියෙන්නේ පොහොට්ටු රජයක්නේ. පොහොට්ටු රජයේ උදවිය කටයුතු කරන්නේ කොහොමද කියන එක පැහැදිලිද? දැන් මැතිවරණ කමිෂන් සභාවට පත් කරලා තියෙන්නේ කවුද? ඊළඟට පොලිස් කමිෂන් සභාවට පත් කරලා තියෙන්නේ කවුද? ඒවා ස්වාධීන කමිෂන් සභා නෙවෙයි. ඉතින් ඒ නිසා මැතිවරණයේ යම් දේවල් අගේට ක්‍රියාත්මක වෙයි. මුදල් සංසරණය කරයි, ජනතාවට යම් අල්ලස් දෙන්න පටන් ගනි. ඒ දේවල් අනන්ත අප්‍රමාණ සිද්ධ වෙයි අපිව බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මීටත් වැඩි ඒ වගේ දේවල් කරපු යුගයන් වල මැතිවරණ වලට අපි මුණ දීලා තියෙනවා. ඒ නිසා එහෙම ආවොත් ඒවටත් උත්තර දෙන්න මම සූදානම්. කැලණි ආසනයේට ඔබ දෙන අලුත් ඉලක්ක මොනවද? කැලණි ආසනයේට මොනවද ඔබ දෙන්නේ? මෙහෙමයි. මගේ മന്ത്രിවරයෙක් හැටියට ජනතා කැමැත්තෙන් මමපත් වුණොත් කරන්න තියෙන වැඩ ගොඩාක් තියෙනවා. අද ඒව ඔක්කොම පැත්තකට විසි වෙලානේ තියෙන්නේ. ඒ නිසා ඒවා නිසිකාරදී කර්මනාකරණය කරලා පැහැදිලි දර්ශනයකින් ජනතාව අතරට යන්න මහජන මුදල් නිසි ආකාරයෙන් කළමනාකරණයක් ඇතිව අපි යොදවන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා ඒ තුල මේ මැතිවරණ කොට්ටාශය තුල අධ්‍යාපනය, මේ මැතිවරණ කොට්ටාශය තුල පරිපාලනය, ඒ සියලු දේවල් අපි නිසි ආකාරයෙන් කරන්න හොඳ සැලසුම් මගේ ළඟ තියෙනවා. ඒ දේවල් කරන්න මම සූදානම්. තිලක් වරාගොඩ එක්ක දේශපාලනය කරපු ගොඩක් අය අද තිලක් වරාගොඩ පහු කරලා ගොඩක් දුර ගිහිල්ලා. ඔහු තාමත් කැලණියට කොට වෙලා ඉන්නවා. ඔබට දුක හිතෙන්නේ නැද්ද? මීට වඩා දුරක් ඔබට යන්න තිබුණා කියලා ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඔබ ඉන්න තැන ගැන ඔබ කනස්සල්ලෙන්ද ඔබ කනගාටුවෙන්ද ඉන්නේ? මම කිසිම කනගාටුවක් නැහැ. මොකද මේ මහජන අදහස් මහජනයාගේ කැමැත්ත කියන එක බලෙන් ලබා ගැනීමේ හැකියාවක් අපි කාටවත් නැහැ. ඒ වගේම මහජනයාට අල්ලස් දීලා මේ කටයුත්ත කරන්න මට උවමනාවකුත් නැහැ. මොකද මම එතනින් ජීවත් වෙන්නේ නැති නිසා. අපි අහමු මේ සාකච්ඡාව අවසන් කරන්නට පෙර අවසන් වශයෙන් තිලක් වරාගොඩ മന്ത്രിවරයාට මොකද්ද කැලණියේ ජනතාවට කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් මට පණිවිඩයක් දෙන්න තියෙන්නේ
මේ රටේ ඡන්දදායකින්ව මේ රටේ සමස්ත මහ ජනතාවට ඒ වගේම විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට සහ කැලණි මැතිවරණ කොට්ටාශයේ අයට මේ දේශපාලන රැවට්වීම් වලට ඒ වගේම දේශපාලන උපක්‍රම වලට රැවටෙන්නේ නැතුව ඒවට ගොදුරු වෙන්නේ නැතුව දේශපාලන අල්ලස් වලට ගොදුරු වෙන්නේ නැතුව මහ ජනතාව ඡන්දදායකව නිවැරදි තීන්දුවක් ගත යුතුයි. දේශපාලනයේ නොසැලී ඉන්න දෙවන්ත චරිතයක් වන තිලක් වරාගොඩ මන්ත්‍රීවරයා සමගයි අද අපි සාකච්ඡා කළේ. ඔහු සූදානමින් ඉන්නවා එළඹෙන පළාත් සභා ඡන්ද සටනට එන්නට පළාත් සභා ඡන්ද සටන දිනලා ඊළඟ පාර්ලිමේන්තු සටන දක්වා ඔහුගේ දේශපාලන ඉලක්කය පෙළ ගැහිලා තිනවා. අපි බලන් ඉමු කැලණිය ආසනයේ ඔහුගේ දේශපාලන ව්‍යාප්තිය කොහොමද වෙන්නේ කියලා. තරුණ ඡන්ද, පාරම්පරික ඡන්ද, වාමාංශික ඡන්ද ඔහුට තාමත් ඔහු එක්ක ඉන්නවද? තාමත් ඔහු ඒ ඡන්ද ගොඩ ආරක්ෂා කරගෙන ඉන්නවද? පැරෂුට් කාරෝ ඇවිල්ලා කැලණියේ ඡන්ද ටික අරන් යනකොට ඔහුට ඒ තැන හිමුනේ ඇයි? ඔහු එහෙ වැරදි හදාගෙන ඉස්සරහට එන්න සූදානම්ද කියන ප්‍රශ්න වලට උත්තර අද ඔහු අපිට ලබා දුන්නා. එහෙමනම් නැවතත් මෙවැනිම දේශපාලන සංවාදයකින් ඔබ හමු වන බලාපොරොත්තුෙන් සමගන්න අපි අද සූදානම්. මම නැවතත් ඔබට කියන්නේ මන්දාකිනි ක්‍රියේෂන්ස් YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා අපිව subscribe කරලා අපිත් එක්ක නිරන්තරයෙන් රැඳී ඉන්න. මෙවැනිම දේශපාලන සංවාද වලින් ඔබ හමු වන බලාපොරොත්තුෙන් මම සමගන්න මම පියංකර හෙට්ටිආරච්චි මන්දාකිනි ක්‍රියේෂන්ස් YouTube channel එක වෙනුවෙන් ආයිබෝන් ඔබට